අයිබෝන් සුබුදැසනක් අපි උදාවී තිබෙන දවසේ මේ සතියන්තයේ මොනවද පුවත්පත් වාර්තා කරන්න කියලා බලන්නටයි සූදානම. අද අප්‍රේල් මාසේ 9 වෙනිදා සෙනසුරාදා 9 වෙනිදා දවස ගැන විශේෂයෙන් අවධානය දැන් යොමු වෙලා තිනවා. මොකද දින කිහිපයක ඉඳලා මේ අද දවසේ පවත්නා විරෝධතා උත්සන්න වන බවක සෙයා මතුව තිබුණු නිසා ගාලු මුවතර විරෝධය පිළිබඳව මතුවෙමින් තිබුණු නිසා අද පැවැත්වීමට දින නියම වී ඇති නිසා ඒ කාරණා එසේ තිබියදී වෙත අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට ඕනි සහ ඊයේ දවස තුල රටේ විවිධ ප්‍රදේශවල පැවති මේ පවත්නා විරෝධයේ යම් යම් අවස්ථා වෙතත් අපි යොමු වන්නට ඕනේ. ඒ සමගම පාර්ලිමේන්තුව මේ ආදී විවිධ තැන්වලට ගමන් කරන්නට ඕනේ. නමුත් ඒ සියල්ල අතරේ ඊයේ යම් ආකාරයක බලාපොරොත්තු දල්වමින් අපට දකින්නට ලැබුණා නව මහ බැංකු අධිපතිවරයා විසින් රාජකාරී කටයුතු ආරම්භ කළ ආකාරය. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජකාරී කටයුතු ආරම්භ කළ ආකාරය. විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව මෙවැනි විද්වතුන් මෙවැනි තනතුරු වලට පත් කිරීම පිළිබඳව බොහෝ දෙනා තුළ ප්‍රසාදයක් ඇති වී තිබෙනවා. පමණක් නෙවෙයි බලාපොරොත්තු දැල් වී තිබෙනවා. අපි මේ දකින්නේ ජනාධිපතිවරයා අතින් අභිනව මහ බැංකුව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීම් ලබාගත්තු ආකාරය. ඊට පෙර අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත්වීම් ලබාගත්තු ආකාරය. මේ අය ඊයේ දවසේදී අපට දැන් දකින්නට පුළුවන් සිරිවර්ධන මහත්මයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත්වීම් ලබන ආකාරය කෙසේ වෙතත් මේ ආයතනවල තිබුණු ගැටලු එහෙම නැත්නම් ඒවා විශේෂයෙන්ම මහ බැංකුව දේශපාලනීකරණයට ලක් වුණා කියන චෝදනාව පහුගිය කාලේ බරපතල ලෙස නැගුණා. හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඊට පෙර මහ බැංකුව අධිපති දුරේ කටයුතු කරද්දී නොනැගුණු චෝදනා නැගුණා. මොකද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට ඇවිල්ලා ඒ තැන ඉඳගෙන ඔහු නැවත වතාවක් මහ බැංකුව අධිපතිවරයා බවට පත්වෙද්දී දේශපාලනයෙන් තොර වූ භූමිකාවක් චරිතයක් විදිහට බොහෝ දෙනා දුටුවේ නැහැ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන ආයතනයක් විදිහට බොහෝ දෙනා දුටුවේ නැහැ. වර්තමානයේ මේ අධිපතිවරයා යටතේ එය ස්වාධීන ආයතනයක් වේවි කියන විශ්වාසයේ බලාපොරොත්තු දල්වමින් ඊයේ නන්දලාල් වීරසිංහ මහත්මයා පළමු මාධ්‍ය හමුව පවත්වමින් අදහස් පළ කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශපාලනීකරණය විය යුතුයි. ඒ ස්වාධීන ආයතනයක් විය යුතුයි. ඒ වගේම එතුමාගේ ප්‍රකාශය තුළ බොහෝ දෙනාගේ සිත ඇදගන්නා කාරණයක් බවට පත් වුණා. මම කරන්න බැරි දේවල් කියන්නේ නැහැ. අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා මේ වෙලාවේ අපිට පොරොන්දු දෙන්න බෑ. කරන්න පුළුවන් හොඳම දේ කරනවා. පමණක් නෙවෙයි බොහෝ දෙනා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා රට වෙනුවෙන් හඬ අවදි කරන්නට ඉදිරිපත් වුණාට වගකීම් දරන්නට ඉදිරිපත් නොවෙන Tamanට ලැබී ඇති වගකීමුත් පැහැර හරින වගකීම් වලින් පැනලා යන ඇතැම් අවස්ථාවන්හිදී පිටරටක ඉඳගෙන නැවත ලංකාවට ඇවිල්ලා මේ මහ බැංකුව අධිපතිකම බහරගෙන මේ අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් වීම පිළිබඳවත් එතුමා පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුම් හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මේ ඇති වී තිබෙන්නේ බලාපොරොත්තුවක්. මීට දෙවසරකට තෙවසරකට පෙර වත්මන් නායකත්වයේ රටේ ජනාධිපතිවරයා පිළිබඳවත් තිබේ මේ ආකාරයේම යහපත් බලාපොරොත්තුවක්. අද එය බොහෝ වෙනස් වෙලා ඒ වගේම මේ තනතුරු පිළිබඳවත් අද තියෙනවා ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක්. අපි බලමු ඉදිරියේදී කුමක්ද වන්නේ කියලා. නමුත් මේ මහ බැංකුව අධිපතිවරයා පැහැදිලි ලෙසම ඊයේ ප්‍රකාශ කරනවා මාධ්‍යයට තමන් ලංකාවට එන්නෙම මේ පිළිබඳව තමන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පසුබිම සකසාගෙනයි. ඒ පිළිබඳව එකගත්වයක් ඇතිවයි තමන් එන්නේ කියන කාරණාව ඔහු ඉදිරිපත් කරන වගේම විප්ලවීය තීන්දුව ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරනවා. දිවයින ආණ්ඩුවේ සහ විපක්ෂයේ සහාය මට ලැබෙනවා. නව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ප්‍රකාශ කරනවා. මහ බැංකුවට දේශපාලන බලපෑම් බෑ. ඒ තමයි ප්‍රමුඛ කාරණාව. පොලි අනුපාතය ඉහළ දමයි අර්බුදය එකවර වෙනස් කළ නොහැකි ණය ප්‍රතිව්‍යුහ ගත කරන දිනවකවානු දැන්ම කියන්න බෑ. ඔහොම සල්ලි අච්චු ගහන්න එපා කියා මා එදා කීවා. පහුගිය දින ගණනාවක් සති මාස ගණනාවක් මුළුල්ලේ සිදු නොවිය යුතුව තිබූ දෑ පිළිබඳව ඔහු මෙලෙස හඬ අවදි කරනවා. විශේෂයෙන් මුදල් අච්චු ගැසීම පිළිබඳව අවසාන වශයෙන් අපට අසන්නට දකින්නට ලැබුණා මහ බැංකුවට අධිපතිවරයෙක් මුදල් අමාත්‍යාංශයට ලේකම්වරයෙක් නැති අවස්ථාවේ පවා මුදල්
මුදල් අච්චු ගහලා තියෙනවා කියන කාරණාව. ඒ අතරේ ණය ප්‍රතිවිභ ගත කිරීම. දිනවකවානු කියන්න බැරි වුණත් ණය ප්‍රතිවිභ ගත කිරීමට වහාම කටයුතු කළ යුතුයි. ඒක තමයි නව පාලනාධිකාරී ස්ථාවරය බවට පත් වෙන්නේ. හිටපු පාලනාධිකාරිය පිළිබඳව සැලකීමේදී ඔවුන් ණය ප්‍රතිවිභ ගත කිරීම දැඩි ලෙස පිළිබඳව අවධානය යොමු කිරීමෙන් වැළකී සිටි ආකාරයක් අපට දකින්නට ලැබුණා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF වැනි ආයතන වෙත යාම පිළිබඳව මුලින් තිබුණේ කිසිදු ඒ පිළිබඳව තැකීමක් නොකරන එහෙම නැත්නම් ඒ ගැන අවධානයක් යොමු නොකරන ස්වරූපයක්. නමුත් පසුව ඒ වෙත නැඹුරු වුණා. වර්තමාන අධිපතිවරයා ඒ සම්බන්ධව අවශ්‍ය පසුබිම සකසන බව සඳහන් කරනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අනිකුත් පුවත්පත්වලත් මේ නව පත්වීම වැඩ ආරම්භ කිරීම ආදිය පිළිබඳව ආර්ථික අර්බුදයේ ජයගත හැකි මහ බැංකුවේ නව අධිපති ප්‍රකාශ කරන බව දිනමින පුවත්පත අද වාර්තා කොට තිබෙනවා. මේ අතරේ දැන් මුදල් අමාත්‍යාංශයට ලේකම්වරයෙක් පත් වුණා. කවුද මුදල් ඇමති කියන එක ඊයේ ගැටලුකාරී තත්ත්වයක් විදිහට මතු වුණා. එයට පාර්ලිමේන්තුව තුලින්ම පිළිතුරක් ආවා. කාංචන විජේසේකර මහත්මයා ප්‍රකාශයක් කරනවා අලි සබ්රි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමට ලිපියක් යොමු කරාට ජනාධිපතිවරයා පිළිගෙන නැහැ. ඒ අනුව තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ඔහු කියලා විපක්ෂයත් ප්‍රශ්න කරනවා කවුද මුදල් ඇමති කියලා. ඒ වෙලාවේ නැගී නාලි සබ්රි මැතිතුමා කියනවා මම මුදල් ඇමති. මේ ගැන අද මේ පුවත් වාර්තා තුල අපට දකින්නට ලැබෙනවා මේ පාර්ලිමේන්තුව තුල ඔහු කළ ප්‍රකාශය බෙල්ල ගහලා ගියත් රට වෙනුවෙන් හැකි උපරිමය කරනවා හැම දෙයකටම වඩා රටට ආදරේ කියලායි ඔහු කියන්නේ. ඊළඟට අපිට ලංකාදීපේ මුණ ගැස්සෙනවා තනතුර බාර ගන්න විශේෂඥයෙකු නැතිනම් බෙල්ල ගහලා ගියත් වගකීම් ඉටු කරනවා Tamanට දීපු වගකීම් ඉටු කරන්නට ඉදිරිපත් වෙනවා කියලා හිටපු අධිකරණ අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කරනවා. අද දිනේ විශේෂයි මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ. එතකොට ඒ අවස්ථාව වන විට මේ තනතුරු නිසි පරිදි පුරවා තිබීම එම නැත්නම් මේ තනතුරු වල වගකීම් කටයුතු පැවරිලා ආරම්භ වෙලා තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. මුදල් අමාත්‍යවරයා විදිහට අලි සබ්රි ඒ වගේම මහ බැංකුව අධිපතිවරයා විදිහට ආචාර්ය නන්දලාල් වීරසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ඉන්නවා. මේ තනතුරු ටික සම්පූර්ණ කර ගැනීමත් මේ තුල ඉතා වැදගත් කාර්යභාරයක් බවට පත් වුණා. ඊළඟට අප ඊයේ දවසට අවධානය යොමු කළොත් එහෙම පාර්ලිමේන්තුව ඊයේ දවසේත් යම් මුණුසුම් මුහුණුවරක් ගන්නවා. කෙසේ වෙතත් මේ වර්තමානයේ ඇතිවෙච්ච ජනතා විරෝධයන් මේ උද්ඝෝෂණ ව්‍යාපාරයන් මේ සියල්ල හමුවේ දින ගණනාවක් පාර්ලිමේන්තුව රැස් වුණත් තවමත් මෙයට නිසි විසඳුම් සොයා ගන්නට පාර්ලිමේන්තුව තුලින් නොහැකිව ඇති ආකාරයකුත් දකින්නට ලැබෙනවා. ඒ නිසාම ජනතාව යම් ආකාරයක චෝදනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා රැස් වෙනවා විසිරෙනවා විතරයි. ඒ ඇතුලේ විවිධ ගාලගෝට්ටි කරගන්නවා විතරයි. ජනතාවට මේ රටට හරි තීන්දුවක් ගන්න මේ කිසි කෙනෙක්ගේ අවංක උවමනාවක් තිබෙනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නකාරී කියලා. ඔය අතරතුරේදී ඊයේ ඇති වූ තත්ත්වයන් වෙත අවධානය යොමු කරාම දිවයින පුවත්පත අද වාර්තා කොට තිබෙනවා ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත් වූ උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මාර්ගයේදී පොලිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වූ බව සඳහන් කරමින් ඊළඟට ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයේ බවට පත් වෙන්නේ එම අවස්ථාවමයි. රාජකිරිය දෙසින් ආරම්භී පාර්ලිමේන්තුව දක්වා මේ විරෝධය ගමන් කරනු ලැබුවා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය තමයි එය සංවිධානය කරනු ලැබුවේ. එහි තාම සුවිශේෂ අවස්ථාවක් තරුණියක විසින් ආරක්ෂකාංශ සමාජිකයින් වෙත ඔයාලටත් අයියලා කළා නංගිලා මල්ලිලා ඇති නේද කියලා රෝස මලක් ආදරණීය සිතින් දිගු කරන අවස්ථාවක්. ඉන් අනතුරුව ඒ දිගු කළ රෝස මලට ප්‍රතිචාර ඔවුන්ට ලැබුණ කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරවලින් ඒ අවස්ථාවයි අද අපට දකින්නට ලැබෙන්නේ ලංකාදීප පුවත්පතේ. නමුත් එක රෑනක් විදියට එක මුතුව හිදමින් ඔවුන් පෙන්වනවා Tamanගේ බලය. නිෂ්පාදකතුමිය අපිට දෙන්නකෝ නැවත වතාවක් මේ ඡායාරූපය ලංකාදීප පුවත්පතේ. හොඳින් ඔබට බලන්න පුළුවන් නම් ඔවුන් එක පොදියට හිදමින් මේ ජල කදම්බ ප්‍රහාරවලට මුහුණ දෙන ආකාරය අපි ලංකාදීප පින්තූරය බලමු. ඒ අවස්ථාව අපට අපේ පාර්ලිමේන්තුවට ආදර්ශයට ගත නොහැකිද කියන ප්‍රශ්නයත් අප ඔවුන් වෙත යොමු කරනවා. මොකද අපට දකින්නට නැහැ පක්ෂ විපක්ෂ අනුව සහ පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන ගැටලු විනා ඔවුන් සියලු දෙනා මේ රට වෙනුවෙන් සැබෑ උවමනාවකින් එක තැනකට එකතු වී ඇති ආකාරයක් මේ ලංකාදීපයේ අප දකින ඡායාරූපයේ තරම්වත්
ඒ නිසා ඒ ගැන අපි විශේෂයෙන් අවධාරණය කරන්නට කැමතියි. ඉන් අනතුරුව අපි විශේෂයෙන් ගෙන එන්නට ඕනේ කාරණාවන් අතර පාර්ලිමේන්තුව තුළ කණ්ඩායම් වශයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වෙනවා. ජනාධිපතිට දෝෂාභියෝගයක්, ඒ වගේම ආණ්ඩුවට විශ්වාස භංගයක් පිළිබඳව ඊයේ කතා වෙනවා. විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා. විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා. අපි දැන් දකින්න දිවයින වාර්තාවක්. ජනාධිපතිට දෝෂාභියෝගයක්, ආණ්ඩුවට විශ්වාස භංගයක්. පළමු අත්සන කිරි ඇල්ලගෙන ඉරාන් වික්‍රමරත්න, මුජිබුර් රහ්මාන් අපිට පේනවා විවිධ මන්ත්‍රීවරු අත්සන් කරපු මේ විශ්වාස භංගයේ කොටස් අද දකින්නට පුළුවන්කම තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගැනීමට අදාළ මන්ත්‍රී අත්සන් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී ඊයේ සිට ආරම්භ වූ බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඔය අතරේදී ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 කණ්ඩායම විසිනුත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනවා ලිපියක්. එයත් විශේෂයෙන් අවධානයට ලක්වනවා ඊයේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් තමයි එහිදී ඉදිරිපත් කරන්නේ. එයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ආදී දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 පොහොට්ටුවෙන් ගැලවිලා ස්වාධීන වෙන උනා කියන කණ්ඩායම, ඊළඟට තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් මේ ආදී සියලු දෙනාගෙන් සැදුම්ලත් ලේඛනයක් විදිහට තමයි මෙය ඉදිරිපත් කරනු ලබන්නේ. අපට පුළුවන්කම තිබෙනවා ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් අප සතුව තියෙන නිසා ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච ඒ සටහන දැන් බලන්න. සරුපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම යන මෙයින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් උපුටා ගැනීම් කිහිපයක් ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවවිරු දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටි. එය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පෙරළෙමින් පවතී. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ සියලු භේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එබැවින් පක්ෂ භේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැළැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සන් තබන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් අවධාරණය කරමු. 1. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. 2. අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂයපතය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම. 3. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම. 4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම. 5. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම. 6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම. 7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම. 8. ඖෂධ අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, khනිජ තෙල්, ගෑස්, පොහොර හා අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම. 9. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම. 10. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යලි පැනවීම. 11. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයන්ගෙන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස 6ක කාල සීමාව තුළදී සකස් කිරීම. උපුටා ගැනීම අවසන්. ඒ පක්ෂ 11 යෝජනාවලිය අද අපට දිවයිනේ දකින්නට පුළුවන්කම තිබෙනවා. අන්තර්කාලීන ආණ්ඩුවකට ස්වාධීන වූ මන්ත්‍රීලාගෙන් ජනපතිට කරුණු 11ක යෝජනාවක් කියලා සඳහන් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඒ කාරණාවලට අවධානය යොමු කර කටයුතු කරනවාද නැද්ද කියන කාරණාව අපට ඉදිරියේදී බලන්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ අපි තවදුරටත් අවධානය යොමු කරන්නට ඕනේ කරුණු කීපයක් තිබෙනවා. එකක් තමයි කැබිනට් මණ්ඩලය
පිළිබඳව. ඊයේ බොහෝ දෙනා බලාපොරොත්තු වෙන හිටිය අලුත් කැබිනට් මණ්ඩලයක් දියුරුම් දීම සිදු වේවි කියලා. මොකද රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ තනතුරු පුරප්පාඩු සම්පාදනය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අමාත්‍ය දුර, ලේකම් දුර, සභාපති දුර මේ ආයතනවල ඒ තනතුරු හිස් වෙලා තිබෙනවා. ඒ වගේම කැබිනට් එක හිස් වෙලා තිබෙනවා. දැනට කීප දෙනෙක් පමණයි කටයුතු කරන්නේ. මේ නිසා මේවා සම්පූර්ණ කර ගැනීමත් මේ වෙලාවේ වැදගත් වෙනවා. හැබැයි ඇතැම් කණ්ඩායම් වල අවශ්‍යතාවය මත තම ඔවුන්ගේ යෝජනාව බවට පත් වෙන්නේ අලුතෙන් මේ විදියට පත් කිරීම නෙවෙයි. අග්‍රාමාත්‍යවරයාගේ ඉඳලා සමස්තේවත් වෙලා ජනාධිපතිවරයාත් ඉවත් වෙලා මේ රට අලුත් තැනකට ගෙනීම තමයි ඔවුන්ගේ යෝජනාව. එහෙම නැත්නම් අරමුණ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් පවත්නා තත්ත්වය අනුව කැබිනට් මණ්ඩලය යලි සකස් කරලා අලුත් කැබිනට්ටුවක් දියුරුම් දීම ලබන සතියේ සිදුවන බවට අද දිවයින වාර්තා කරනවා ජනාධිපතිවරයාගේ ඡායාරූපයක්ද සහිතව. ඒ අතරේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ සඳහන් වෙන වාර්තා කීපයක් තිබෙනවා. ඉන් එකක් විදිහට මේ කාරණාවට අදාළවම කංචන විජේසේකර මහත්මයා උපුටා දක්වමින් දිනමින වාර්තා කරන නව අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම ලබන සතියේ සිදුවන බව. ඒ අතරේ යුරෝපා සංගමයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපේ රටේ වත්මන් අර්බුදය පිළිබඳව දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් පැන නැගී ඇති තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරනවා. අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්න කියලා තමයි දිනමින ඔවුන් ප්‍රකාශ කළ බව සඳහන් කරමින් යුරෝපා සංගමය සියලු පාර්ශ්වවලින් ඉල්ලයි කියලා සඳහන් කරන්නේ. යුරෝපා සංගමය පමණක් නෙවෙයි විවිධ රටවල නායකයින් පවා අපේ රටින් දැන් ඉල්ලනවා මේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදීව මින් එහා ගැටලුකාරී නොවන ආකාරයට සියලු දෙනා මැදහත් සිතින් මැදිහත් වෙලා එකමුතුව විසඳා ගන්නා ලෙස. නමුත් රට අභ්‍යන්තරය අපට එවැනි තත්ත්වයක් දකින්නට පුළුවන්ද කියන එකත් ගැටලු සහගතයි. ඒ අතරේ අපි තවත් විශේෂ වාර්තාවක් දකිනවා එම පුවත්පතේම ඉන්ධන ගෑස් විදුලිය ඖෂධ හිඟයට ගන්නා පියවර ගැන වාර්තාවක් ඇඳවන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. ඒ ඉතාමත්ම වැදගත් ප්‍රවෘත්ති වාර්තාවක් විදිහට අප සලකන්නේ මේ ජනතා නැගිටීම් ජනතා පීඩනයන් ඇතිවන්නේ මේ කියන අත්‍යවශ්‍ය දෑ රට තුල හිඟවීම අධික මිලවීම මේ ආදී කාරණා මත. ඒ තුලින් තමයි ජනතාව තුල දැඩි පීඩනයක් ගොඩ නැගුණේ. ඒ ගොඩ නැගුණු පීඩනය තමයි මේ විදියට මංමාවත් පුරා මහනගර පුරා පුපුරවා යන්නට එම නැත්නම් පිපිරී යන්නට පටන් ගෙන තිබෙන්නේ. ඉන්ධන ගෑස් විදුලිය ඖෂධ හිඟයට ගන්නා පියවර ගැන වාර්තාවක් ඇඳවන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලනවා කියලා සඳහන් වෙනවා. මේ අතරේ අවුරුදු දවස්වල විදුලි කප්පාදුවක් නොවන බවට මහජන උපයෝගිතා කොමිසම විසින් පෙන්වා දීමකුත් දකින්නට පුළුවන්. දිනමින වාර්තාවක තියෙනවා 13 14 15 විදුලි කප්පාදුවක් නැහැ. අද පැය 2යි හෙට පැයයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරේ අපි අවධානය යොමු කරන්නට ඕනේ ප්‍රවෘත්ති වාර්තාවක් තිබෙනවා. අපේ ප්‍රවෘත්ති අංශයේ සකසපු වාර්තාවක්. මේ පුවත්පත් තුළ පළවෙන පුවත් වගේම රටේ පවත්නා වත්මන් වාතාවරණය පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට ඒවා වැදගත් වෙනවා. පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ආර්ථිකයේ වර්තමාන හැසිරීම පිළිබඳව එහි තිබෙන ගැටලු පිළිබඳව ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවට දැන් අපි අවධානය යොමු කරමු. අපේ රටේ ඉන්ධන බෙදාහැරීමේ බලය ඇත්තටම තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම හෙවත් IOCයට හා khනිජ තෙල් නීතිගත සංස්ථාව හෙවත් සිපෙට්කෝ එකටයි. ඇත්තටම දැන් නම් වැඩිම බලය IOC අත බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. khනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් එන තෙල් නැව් විතරයි දැනට ලැබෙන්නේ. IOC හෙවත් ඉන්දියානු ඔයිල් සමාගම Tamanට අවශ්‍ය ප්‍රමාණ ගෙන්වනවා. මේ දෙගොල්ලම සතුව දැනට ප්‍රමාණවත් ඉන්ධන තියෙනවා. khනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අඩ්ඩුම ගානේ ඩීසල් මෙට්‍රික් ටොන් 80,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45,000ක්වත් තියෙන්න ඕනේ. IOC සතුවත් චීන තෙල් ටැංකි පර්යන්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අඩුම ගානේ 10,000ක්වත් මේ වෙලාවේ තියෙන්න ඕනේ. දැන් මෙපමණ ඉන්ධන තියෙද්දිත් මේසා විශාල පෝලිම්යයි. කොළඹ පමණක් ඉන්ධන පිරවුම්හල් 40කට ඉන්ධන නැහැ. ගම්පහ පිරවුම්හල් 38කට නැහැ. පිටපළාත් ගත්තම මොන්රාගල අම්පාර අනුරාධපුර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඉන්ධන නැහැ. ඇත්තටම දැන් තෙල් බෙදාහරින්න ඇති තරම් බවුසර් තියෙනවා. දිනකට බවුසර් 900ක් විතර යවන්න පුළුවන්. සේවකයන් ඉන්නවා ඇති වෙන්න. එනම් අවුරුද්දට දුම් අල්ලන්නද තෙල් ගබඩා කරගෙන ඉන්නේ. ආරංචියේ හැටියට දැන්
තෙල් බෙදාහැරීමත් ජාවාරමක් වෙලා. රුපියල් 10,000ක අල්ලසක් දුන්නොත් තමයිලු බෞසරේ එන්නේ. ඒක සත්‍යයක් නම් මේ හොරු ටික වහාම අත්අඩංගුවට ගන්න. දෙවැනි කාරණේ මෙපමණ කලක් විදුලි බල මණ්ඩලයට තෙල් දුන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. දැන් දෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. සාමාන්‍යයෙන් IOC පිරූම්හලක ඩීසල් ලීටරයක් රුපියල් 214යි. IOC විදුලි බල මණ්ඩලයට ඩීසල් ලීටරයක් දෙන්නේ රුපියල් 290යි 798කට. ඒ කියන්නේ ලීටරයකින් රුපියල් 76යි 798ක් කවුද පිළිගන්නේ? ඉන්දියන් ලංකා ඔයිල් සමාගම නිකුත් කරන්නේ රුපියල් 214යි පෙට්‍රල් ෂෙඩ් වලට ඩීසල් ලීටර්. මේ කීයටද දෙන්නේ විදුලි බල මණ්ඩලයට? 290යි 798යි ලීටරයක්. 290යි 798යි. රුපියල් වලින් චීන වරායි ඉඳලා මේකට තව එකතු වෙන්න ඕනේ ලීටර් 33000 ඉන්ධන රථයකට චීන වරායි ඉඳලා CB එකට එන්න ප්‍රවාහන ගාස්තුව 1,18,000ක් ගෙවන්න ඕනේ තව. දිනකට ඉන්ධන රථ 40ක් වැඩ කරනවා. කෝටි 57ක් මිලියන 570ක් ලක්ෂ 5,700ක් මේ ගසාකන් රුපියල් වලින් දැන් ඩොලර් වලින් ගහලා මදිවට දැන් රුපියල් වලින් කොමිස් ගහනවා. එලිපිට කොමිස් කරනවා මෙච්චර ජනතාව කණ්ඩ නැතියුගේ. අදත් රටපුරා ඉන්දන පෝලිම් දක්නට ලැබුණා. ගාල්ල බද්දේගම මාර්ගය අවහිර කරලා ජනතාව අද ඉන්දන ඉල්ලුවා. කවුරුවක් බැලුවේ නැත්නම් තමයි මෙතන වාඩිනේ මාත්‍යෝ. අපිට ඩීසල් තියෙනවා අපි නැගිටින්න. හැටන් ඉන්දන පෝලිම් හා ලසල ඇති වූ උණුසුම් තත්වයයි මේ. මේ අතර ඔටෝ ඩීසල් වලට භූමි තෙල් කලවම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඩීසල් ලබා ගන්නා පිරුම්මලක් මේ පිරුම්මලේ තිබ්බේ මේ ඩීසල්. එතකොට මේ ඩීසල් වලින් වහනය වෙන්නේ ගඳ තමයි භූමි තෙල්. මේ දින දෙකකට ගත්ත ඩීසල් සාම්පලේ. මේ සාම්පලේ භූමි තෙල් ගඳ වහනය වෙන්නේ නැහැ. මෙතන බරපතල ගැටලුවක් තියෙනවා අපිට ඔටෝ ඩීසල් වල තියෙන ප්‍රමිතිය බරපතල අර්බුදයක්. විශේෂයෙන් මේ සාම්පල මා පොලිස්පතිවරයාට යොමු කරන්න කටයුතු කරනවා. මේ අතර අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කේන්ශ්‍රී රණවක මහතා පවසනවා. බස් රථ 4000ක් පමණ වැඩි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා 16-17 දිනවල ඉඳලා අපි නැවත කොළඹට පැමිණීමට බස් රථ යොදවන්නට කටයුතු කරලා තියෙනවා. දුරගමන් සේවා බස් රථ පෞද්ගලික අංශයටත් ඉන්ධන ලබා දෙන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු වෙනවා. ඊට අමතරව වැලිසර ඉන්ධන හලකුත් හයිවේ එකේ යන බස් රථවලට තලංගම ඩිපෝයේ ඉන්ධන ලබා දීමට උත්සාහ කරනවා. ගාලු පාර දිගේ යන බස් රථවලට රත්මලාන ඩිපෝයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්ධන ලබා දෙන්න. අදත් රටපුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මේ බස් එකක් ගන්න ඕනේ ඩොලර් එක දැනක්. අපි මොකද්ද මේ ජීවිතය කියන්නකෝ? වැඩක් නැහැ ආණ්ඩුව නම් වැඩක්ම නැහැ. වැඩේ කියන්නේ දැන් 100 නැතුව වැටුනොත් ආයි 100 ගන්න බෙහෙතුත් නැල්ලු. මේ දෙකෙන් ඉඳලා පොලිමේ. අද දවසේ රස්සාව නැහැ කුලි වැඩ කරන්නේ. පොඩි උන් 3 දෙනෙක් උන්ට කන්න දෙන්න ඕනේ. දැස් දෙනකන් යන්නේ නැහැ මෙතනින්. දැන් දවස් දෙකක් රස්සාවලුත් නැති කරේ. මේ ඉඳලා මෙතන ඉන්නේ ගෑස් ගන්න ඇවිල්ලා. අපි පාරක් නැහැ තාම. දැන් සැපද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. භූමි තෙල් පෝලිම්ද ඒ සමගම අපට වාර්තා වුණා. මේ අවස්ථාවේ දකින්න දෙයක් තමයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කිසි දෙනෙක් මේකට කොහොමද ගොඩ ගන්න කියන ක්‍රියාමාර්ගය ගැන කතා කරන්නේ නැහැ. දුක තමයි ඉතින්. අපි ඡන්දේ දුන්නා ඉතින් ගොඩාවේ මහත්තයාට. හරියටම මාසෙකින් මේ ලාම් තෙල් ටික මේ ගත්තේ මේ ගෙදර ලාම් පත්තු කරන්න. මොකද අපිට ලයිට් නැහැ හැමදාම. අලුත් අවුරුද්දට තෑග්ගක් දෙන්න මහජන උපයෝගිතා කොමිසම තීරණය කරලා. ඒ අනුව 13 වෙනිදා සහ 14 වෙනිදා යන දෙදින තුල විදුලිය කපන්නේ නැති බව කොමිසම පවසනවා. 13-14ත් ඒ වගේම මහසිකුරාදා වන 15 වෙනිදාත් කිසිම විදුලි කප්පාදුවකින් තොරව මහජනතාවට කාලය ගත කිරීමේ අවස්ථාව සලසා ලැබිලා තියෙනවා. ඒ වගේම 11-12 යන දවස් දෙකේ විදුලි කප්පාදුව පැය 4 දක්වා අඩු වෙලා තියෙනවා. සඳුදා දේ 8:00 සිට 5:00 දක්වා පැය 2කුත් විනාඩි 15ක් සහ 5:00 සිට 10:45 දක්වා පැයකුත් විනාඩි 45ක් පැය 4යි කැපෙන්නේ. 12 වෙනිදාත් ඒ ආකාරයෙන්ම පැය 4ක විදුලි කප්පාදුව සිදු වෙනවා. අද පත්තර බලද්දී අපිට මේ ලංකාදීප පත්තරෙහිමත් දකින්නට පුළුවන් තෙල් නැතිව පාරවල් වහති ගෑස් වලටත් දෙකු පෝලිම. ඒ කියන්නේ ඉන්ධන නැති වුනහම ජනතාව ඊට ප්‍රතිචාරයක් විදියට ලක්වන පීඩනය පිට කරන්නේ ඇතැම් ස්ථානවලින් මාර්ග වහගෙන විරෝධතා දක්වමින්. ඒ නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඒ මාර්ග හරහා ඇන හිටින ඔයගෙම උත්සව කාලයක් එළඹීමත් එක්ක පුළුවන් විදියට අවුරුදු කන්න ජනතාව නගරවලට ඒක රාශී වීමත් එක්ක කොහොමදත් අධික තද බදයක් ප්‍රධාන නගර ආශ්‍රිතව මතුවෙලා
අවුලයි මේ වෙලාවේ තියෙන්නේ දෙගුණ තෙගුණ වෙනවා. මේ විදිහට විරෝධතා නිසා පාරවල් වෙහි ඊළඟට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට දක්වන විරෝධතා නිසා මාර්ග අවහිර වී මේ ආදී තත්ත්වයන් ගණනාවක් දකින්නට පුළුවන්. දිනමින වාර්තා කීපයකට අපි අවධානය යොමු කරමු. අඛණ්ඩව විදුලිය දෙන්න ඉන්ධන ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳ වූ පුවතක් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ දැක්වෙනවා තවදුරටත් මහජනතාවට කප්වාදකින් තොරව අඛණ්ඩව විදුලිය සැපීම සඳහා අවශ්‍ය ඉන්ධන වහා ලබා දෙන ලෙස බලශක්ති ඇමතිවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන්න ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිසම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා කියලා. දැන් ජල විදුලිය මත වැඩි හරියක් යැපීමට සිදුවීම මත ජලාශවල ජල මට්ටම් පහත බැසලා ජල විදුලි උත්පාදනය අඩුවීම මත මේ ඉන්ධන වලින්ම යැපෙන්නට වන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ අතරතුර යම් යම් ප්‍රදේශවලට වැසි ඇති වෙනවා, අධික වැසි ඇති වෙමින් තිබෙනවා. ඒ යම් සුබවාදී බලාපොරොත්තු දල්වන තත්ත්වයකටත් පත් වෙමින් තිබෙනවා. ඒ අතරතුර දිනමින මෙන්න මේ වාර්තා දෙකටත් අපි අවධානය දෙමු. අවුරුදු මාසයේ ඉල්ලුමට සරලන ඉන්ධන තිබෙනවා. තෙල් සංස්ථාවේ සභාපතිවරයයි මේ කියන්නේ. එපමණක් නෙවෙයි ඔහු ප්‍රකාශ කරනවා ඉන්දියානු ණය ආධාර යටතේ අපට ලැබෙන ඉන්ධන වලින් භාගයක්ම ලැබිලා අවසానයි. එතකොට තවත් එයින් භාගයයි ගන්න පුළුවන්. මේ මාසේ අවසන් වෙනකොට යලිත් ප්‍රශ්නය උග්‍ර වෙනවා. දැනට අපි ගන්නේ ඉන්දිය ණයෙන් ලැබෙන තෙල් ටිකයි කියන කාරණාව මෙහි අදහස් දැක්වීම තුලින් මතුවෙනවා. දුර ගමන් සේවා පෞද්ගලික බස්වලට ළංගමෙන් ඩීසල් ලබා දීම පිළිබඳව දිනමින පුවත් වාර්තාවක දකින්නට පුළුවන්. විශේෂයෙන් අවුරුදු 9 ගම්බිම් බලා යන ජනතාවට දුම්රිය ප්‍රවාහනය වගේම බස් රථ මේ ප්‍රවාහන පහසුකම් අඩුවකින් තොරව සපයන්නට ඒ ආයතන දැඩි උත්සාහයක් ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා. අපි විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ තවත් ඊයේ දවස් උණුසුම් කළ විවිධ කාරණා සමග මුණ ගැසෙමු. තවදුරටත් පත්තර බලනකොට අපිට ලංකාදීප පුවත්පතෙන් මුණ ගැසෙනවා මේ විරෝධතා කෙලවරක් නැහැ. 9 වෙනි දිනටත් රට පුරා ඊයේ විරෝධතා පැවති බවට වූ ප්‍රවෘත්ති වාර්තාවක්. ඒ අතරේ අපට දිවයින පුවත්පතේ අද දවසේ ඉහළින්ම දකින්නට ලැබෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ජනාධිපති කාර්යාලයට අරලියගහ මැදුරට හා පාර්ලිමේන්තුවට දැඩි රැකවල් හමුදා වැඩවලට පොලිසිය මැදිහත් වෙන්න එපා. ආරක්ෂක ලේකම් පොලිස්පතිට දන්වයි කියලා. ඊළඟට ගාලු මෝදුර උද්ඝෝෂණය අද පොලිසිය STF සීරුවෙන් කියලා තවත් වාර්තාවක් අද කියවන්නට ලැබෙනවා දිවයින පුවත්පතේ. දැන් සමාජ ජාල මාධ්‍ය තුල එහෙම දැඩි සංවිධානගත වීමක් දකින්නට පුළුවන්කම තිබෙනවා මේ 9 වෙනිදා විරෝධතාවයට. ඒ ආකාරයෙන්ම අපට පෙරලා දකින්නට ලැබිච්ච තත්ත්වයක් තමයි මේ ගාලු මෝදර පිටිය වහලා තියනවා කියලා දැක්වෙන පුවරුවක් සමග ජනතාවට ඇතුල් වීම අවහිර කරලා තිබෙන ආකාරයේ සටහනුත් දකින්නට ලැබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳ විමසද්දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තමයි මේ භූමිය පවතින්නේ. ඔවුන් ප්‍රකාශ කරනවා ගාලු මෝදර පිටියේ යම් කොටසක නවීකරණ කටයුතු සිදු වෙනවා. ඒ කොටසට ඇතුළු වීම පමණයි බැරි. අනිත් කොටසේ නිදහසේ මහ ජනතාවට ගමන් කරන්නට පුළුවන් කියලා ඔවුන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන්නේ ඒ කොටසට අදාළව තබලා තිබෙන පුවරුවක ඡායාරූපයයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මේ අතරේ ඊයේ දවසේදී රට පුරාම දැන් පාර්ලිමේන්තුවෙන් ජනතාව අපේක්ෂා කරන ප්‍රතිඵලය තවම ලැබෙන්නේ නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. ඒ අතරේ ඊයේ රාජ්‍ය ආයතනවලට ගියා නම් ඒ ගිය බොහෝ දෙනා දැඩි අසීරුතාවට පත් වුණා. මොකද රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බොහෝ ආයතනවල ඊයේ වර්ජන තත්ත්වයන් තමයි දකින්නට ලැබුණේ සහ විරෝධතා දක්වන ස්වරූපයක්. රට පුරා පැවති එවැනි විරෝධතා දැක්වීම් පිළිබඳව තොරතුරු ඇතුළත් රාජ්‍ය අර්ධ රාජ්‍ය විරෝධය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව අපි දැන් දකිමු. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලිකාංශ සේවකයන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. ඒ දිස්ත්‍රික් 25 මූලික කරගනිමින් අපි බලාපොරොත්තු මේට වඩා වෙනස් දෙයක් වෙයි කියලා රටේ. නමුත් ඒ වුණාට ඒ දේ සිද්ධ වුණේ නැහැ. අපේ රට ජාතිය සේරම විනාශ කරලා තියෙන්නේ දැන්. හොරා කාලා මිනිස්සු බඩගින්නේ, දරුවෝ බඩගින්නේ. එම වැඩවර්ජනයට සමගාමීව පැවති ප්‍රධාන විරෝධතාවය අද පැවැත්වුණේ කොළඹ ලිප්ටන් වටරවුමේදී.
ගෝඨාභය රාජපක්ෂලාට අද රටේ මිනිස්සු හැම කෙනාම හවසට පාරට ඇවිල්ලා කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. නමුත් ගෝඨාභයලාට මහින්දලාට මේක තේරෙන්නේ නැහැ. මේ තත්ත්වය ඇතුලේ මේ රටේ වැඩ කරන පන්තිය විදියට අපි කියන්නේ කරුණා කරලා ජනතාවගේ හැනට ඇහුම්කන් දීලා රට හැරලා ඵලයල්ලා කියලා. තවදුරටත් මේක ඇතුලේ දාන් ඇදලා දින්ද ලෑස්ති වෙන්න එපා. ඉන්ටරිම් යෝජනා දාලා අවුරුදු පහ වෙනකන් කල් ඇරලා මේක සමත කරගන්න පුළුවන් කියලා හිතලා ඉන්න නම් ආණ්ඩුවට කියන්න ආවෙන්නේ නැහැ. වැඩ කරන පන්තිය සමස්ත ජනතාවත් එක්ක පාරට එනවා. මේ ආණ්ඩුව මේ අවුරුද්දට කලින් තීරණයක් ගත්තේ නැත්නම් රටේ මිනිස්සුන්ට තමන් කැමති පාලනයක් තෝරගන්න ඉඩ දුන්නේ නැත්නම් මේ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව මහා පාරේ සටනක් කළා ආණ්ඩුව ගෙදර යවන කියන පණිවිඩය කියන තමයි අද දවසේ අපි ආවේ. මීට අමතරව ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් අද රෝහල් සහ සෞඛ්‍ය ආයතන 600ක් ඉදිරිපිට දීද විරෝධතා සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස් අද උදෑසන 11 සිට සවස 1 දක්වා පැය 2ක කාලයක් එම විරෝධතාවය පවත්වනු ලැබුවා. සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම අත්‍යවශ්‍යතාවයන් මේ මොහොතේ අහිමි වෙනවා. ඉල්ලා සිටිනවා පුළුවන් තරමක් මේ ඖෂධ සැපීම කෙරෙහි මේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි මේ රජයේ අවධානය යොමු කරන්න කියලා. සියලුම සෞඛ්‍ය සේවකයන් ඉතාමත් උනන්දුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. මේ හැමෝගෙම ඉල්ලීම වෙන්නේ මූලික අයිතියක් වන මිනිසුන්ගේ සෞඛ්‍ය නැති වෙන්නේ නැතුව ජනතාවට ලබා දෙන්න මූලිකව කටයුතු කරන්න කියන එක තමයි මේ අවස්ථාවේ අපි හැමෝම ඉල්ලන්නේ. අගමැතිමක්කට එන්නේ ගියාමිය. දැන්නම් සැපදයි කියලා ගියාමිය. දැනට පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග තව ඖෂධ වර්ග 140ක් පමණ තව මාසකට පමණයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. දුප්පත් ජනතාව වතුකරේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් මේ මිනිස්සු අපේ රජයේ රෝහල මත යැපෙනවා. රජයේ රෝහල පිළිබඳ විශ්වාසය තියන් ඉන්නවා. අපි කොහොමද මේ මිනිස්සුන්ට උත්තර දෙන්නේ? ඒ විරෝධතාවල අවසාන වශයෙන් හඬ නැගුණේ මේ ඖෂධ පිළිබඳ කියලා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා පිළිබඳව තමයි ඔවුන් මෙලෙස හඬ නගන්නේ. රාජ්‍ය ආයතන වේවා අර්ධ රාජ්‍ය ආයතන වේවා පෞද්ගලිකාංශ වේවා මේ මොන තැනක සේවය කළත් මහජනතයා විදිහට සැලකුවොත් එහෙම Tamanගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නට නොහැකි වූ තැන කවුරුත් පත්වන්නේ දැඩි අසීරුතාවකට. රෝහල් වලට බේත් මසකට පමණයි මේ ලංකාදීප වාර්තාවක් මම කියවන්නේ. රෝගීන්ට මරණ වරෙන්තුව නිකුත් කරලා කියලා චෝදනා නැගෙනවා. දින මින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය අද ඒ පිළිබඳව ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගන්න මිලියන 2500ක් වෙන් කරන බව සඳහන් වෙනවා. අත්‍යවශ්‍ය බේත් ද්‍රව්‍ය සහ සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2500ක් මුදල් අමාත්‍යාංශය පෙරේදා සෞඛ්‍ය අංශ වෙත පිරිනමා ඇත. මේ විරෝධතා හමුවේ හරි මේ ආකාරයේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන එක ලොකු දෙයක් කියලා තමයි කියන්නට තිබෙන්නේ. දිනමින පුවත්පත අද වාර්තා කරන්නේ ඒ පිළිබඳව පීඩනය එන තැන තමයි යම් ආකාරයක විසඳුම් ලබා ගන්නට හැකි වෙලා තියෙන නිසා ජනතාවත් දැන් පුරුදු වෙමින් තිබෙනවා ආණ්ඩුවට පාලකයන්ට ඒ පීඩනය යොමු කරන්නටම. මොකද එහෙම කළොත් තමයි බොහෝ තැන්වල මේ විසඳුම් ලැබෙමින් තිබෙන්නේ. බලාගෙන හිටියොත් විසඳුම් නොලැබෙන බව තමයි ඇතැම් අය ප්‍රකාශ කරන්නේ. ඒ මතය තහවුරු කරමින් ඖෂධ පිළිබඳවත් මේ ආකාරයෙන් මිලියන 2500ක් වෙන් කිරීම සිදු වූ බව සඳහන් වෙනවා. මොකද මේ වෙනකොට බොහෝ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති තත්ත්වයක් ඇති වී ඇති බව සඳහන් වෙනවා. මේ අතර දිවයින වාර්තාවක තියෙනවා ඩොලර් එක රෙකෝඩ් තියයි. ඊයේ රුපියල් 329.49ක් දක්වා ඉහළ ගිය බව වාර්තා කරනවා ඒ දිවයින පුවත්පතේ. ඒ අනුව බැලුවම වර්තමානයේ ආර්ථිකය පවතින්නේ මොන වගේ තැනකද? අපි එය අවබෝධ කරගමු. මේ ප්‍රවෘත්ති විකාශය අඩංගුණු ප්‍රවෘත්ති අංශයේ සැකසුම් මේ වාර්තාවෙන්. ඇත්තටම අපට මුලින්ම කියන්න ඇත්තේ ඇතුළත් ගිනි පිටත් ගිනි කියලයි. හරියට දෙකොන පත්තු වුණු විලක්කුවක් වගේ. කිරිපිටිවලින් පටන්ගත්ත පෝලිම ගෑස් ඉන්ධනවල සිට දැන් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දක්වා පැමිණ අවසන්. සමහර සුපිරි වෙළඳසල්වල පවා සීනි දෙන්නේ උපරිමයකට යටත් කරලා. කිලෝ 1යි. කිරිපිටි තිබුණොත් ඒක 400 පැකට් එකකට සීමා වෙනවා. මේ සියල්ලට වඩා භයානකම තත්ත්වයට
මුහුණදීමට සිදුව ඇත්තේ රෝගීන්ටයි. අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය දැන් ඔඩුදුවලා තියෙන්නේ. තියෙන තැන්වලත් හිතූ ගානට හූරගෙන කනවා. බොහෝ රෝහල්වල වෛද්‍ය වෘත්තිකින් මහපාරට ආවේ ඒ නිසයි. සමහර රෝහල්වල සැත්කම් ඇන හිටලා. සිහිය නැති කරන්න දෙන ඖෂධය තියෙනවා. සිහිය ගන්න දෙන්න ඕනේ ඖෂධය නැහැ. හරියට මේ ආණ්ඩුව වගේ. හරියට අපේ පාර්ලිමේන්තුව වගේ. එයාලගේ සිහිය ගන්න දෙන්න ඕන ඖෂධය දැන් තියෙන්නේ ජනතාව අතේ. අද අපේ පාර්ලිමේන්තුව ගැන කතානායකවරයාගේ ප්‍රකාශය හරි වැදගත්. මන්ත්‍රීවරුන් අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණක් කියලා තමයි කතානායකතුමා කිව්වේ. මේ ගෙවුණු දින 3-4 තුල අපේ පාර්ලිමේන්තුව රටේ ගිනි නිවනවා වෙනුවට ඇතුළත් ගිනි තියාගන්න එක තමයි කරමින් ඉන්නේ. මේ මොහොතේ IMF යන්න, ණය ප්‍රතිව්‍යුහගත කරගන්න, ලෝකේ කොහෙන් හෝ ඖෂධ ආධාරයක් ඒවත් ලබාගන්න එක බුද්ධිමත් සාකච්ඡාවක් සිදුවනාද. ඔය පාර්ලිමේන්තුවේ වගකීම යුතුකම කුමක්ද. ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවීම. හොයපු එක උත්තරයක්වත් කියන්න. දැන් ඔය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කළ කණ්ඩායමක් ඉන්නවානේ. තමුන්නාන්සේලා ටික දෙනාවත් ඉල්ලල අස්වෙලා ආර්ථික කෘෂිකාර්මික ආදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයින් ටිකක් ඇතුළට ගන්න ඉඩ දෙන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ආර්ථික අර්බුදය ගැන සාධාරණ විවේචනයක් කරන්න දන්නේ කීයෙන් කී දෙනාද? ඇත්තටම අර්බුදවලට විසඳුම් සොයන තැන මේසා අගාධයකට වැටුණු රටක් මේ තරමින්වත් තාම පණ අදිමින් හෝ හුස්ම අල්ලගෙන සිටීම ඇත්තටම පුදුමයක්, ආශ්චර්යයක්. දැන් මේ සියලු අර්බුදවලට හේතුව ලෙස අලුත් කතාවක් එළියට එනවා. ඒ PB ජයසුන්දර. සියලු පව් PB ජයසුන්දරලා පිට තියලා ඇඟ බේර ගන්නයි දේශපාලනඥයින් හදන්නේ. මේ තමයි අපේ රටේ දේශපාලනඥයින්ගේ ක්‍රමය. සියලු හොරකම්, සියලු පව්, සියලු වැරදි අවසානයේ ගලා යන්නේ PBලා වැනි අය පිටම තමයි. ඔවුන්ට තමයි ආර්ථික ඝාතකයින් කියලා මේ අය ඇඟ බේරගන්නේ. Tamanගේ නිලධාරීන් හොරු කියලා දැනගන්නකොට, වැඩබැරි මිනිස්සු කියලා දැනගන්නකොට පරක්කුයි නේද? අපට කියන්න තියෙන්නේ දේශපාලනඥයින් හිටගෙන හොරා කනකොට ගෝලියෝ දුව හොරා කාපු නිසා තමයි මේ අගාධයට අපි ඇද වැටුනේ කියලා. මහඋන්දලා හොරාට 5000 කොළ අච්චු ගහද්දි, ලොරි ගණන් අච්චු ගහද්දි, කන්ටේනර් ගණන් පන්නද්දී ඔය සමහර නිලධාරිනොත් හෑන්ඩ් බෑග් එකක් දෙකක් පිරෙන්න දාගෙන ගිය එක තමයි බැලූ බැල්මට කරලා තියෙන්නේ. අච්චු ගහපු සල්ලි සහ පන්නපු කන්ටේනර් වල හිස් බහලුම් දැන් අපේ හිස මතට වැටිලා අවසන්. ඒ පවත්න ආර්ථික තත්ත්වය පිළිබඳව ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවක්. ඒ අවසානයේ කියනවා මේ දිනවල ආందోලනයට තුඩු දී තිබෙන දැනටත් වන මුදල් අච්චු ගැසීම් පිළිබඳව. ඒ අතර දිවයින වාර්තාවකින් අපට දකින්නට පුළුවන් තමිල්නාඩුව උතුරට කෙලින්ම සහල් පරිප්පු බෙහෙත් එවයි. මේ වගේ ආර්ථික අවපාතයක් එහෙම නැත්නම් දැඩි කඩාවැටීමක් රටක සිද්ධ වෙනකොට අස්ථාවර භාවයක් පේනකොට වෙනත් රටවල වෙනත් සංවිධානවල බලපෑම් වලටත් අපට යටත් වඩට සිද්ධ වෙන්නට පුළුවන්. එහි තවත් අවස්ථාවක් විදිහට මේ දකින්න පුළුවන්. තමිල්නාඩුව උතුරට කෙලින්ම සහල් පරිප්පු බෙහෙත් එවයි. සාමාන්‍යයෙන් රජයක් අතර සිදුවිය යුතු ගනුදෙනුවට වඩා මෙහි වෙනසක් අපි දකිනවා. තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් උතුරට ඊළඟට උඩරට දමිළ ජනතාවගේ පරිහරණය පරිභෝජනය සඳහා පරිප්පු හාල් බෙහෙත් ටික එවනවා කියලා සඳහන් කරනවා තමිල්නාඩුවේ මහ ඇමතිවරයා. හැබැයි ලක් රජයට ඍජුවම එවීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. අපට මේ සිරස්තලය මතක් කර දෙනවා ඒ කාලේ උඩින් පරිප්පු දාපු සිද්ධිත් කෙසේ වෙතත් ස්වාධීන රටක් විදිහට ස්වෛරී රටක් විදිහට කටයුතු කරද්දී මේ කාරණා අනුමත කළ නොහැකි වුවත් වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක ජනතාව මේ ආකාරයෙන් හෝ Tamanට අත්‍යවශ්‍ය දේ ලැබෙනවට සතුටු වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාවට එහි තිබෙන බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාමත්ම වැදගත්. ඔය අතරතුර ඊයේ යලිත් අපි පාර්ලිමේන්තුව දිහාවට හැරුණොත් වෙච්ච සුවිශේෂ සිදුවීම් අතරේ
නියෝජ්‍ය කතානායකවරයා රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශයක් දැන් නිකුත් කරන ඔහුත් මුලින් ඉවත් වූ බව තමයි සඳහන් වුණේ. නමුත් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරනවා ඉල්ලාසුවීම කතානායක නියෝජ්‍ය කතානායක ස්වාධීන තනතුරු. ඒ නිසා ස්වාධීනව ආණ්ඩුවෙන් ඉවත් වෙලා කටයුතු කරාට එහි රැඳී සිටීම බාධාවක් නොවන බව පැහැදිලි කර දෙමින් මා ඉන්නේ මේ මාස පමණයි. වරප්‍රසාද මුකුත් ගන්නෙ නැහැ කියලා තමයි සියඹලාපිටිය මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. අතරේ ලංකාදීප වාර්තාවක අපි දැක්කා මේ ඇතැම් අය තනතුරු ඉවත් කරගන්නවා ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරක් දෙනවා. ඇමති තනතුරු නැතිව වාහන පාවිච්චි කළොත් වග කියන්න වේවි කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. නැවත අපි යමු දිවයින පුවත්පතට. එහි දක්වන කාරණාවන් අතරේ මේ සබ්රි මහතා උපුටා දක්වමින් තවදුරටත් දකින්නට පුළුවන් ජනාධිපති අවංකයි නිලධාරීන් වැරදි උපදෙස් දෙන්න ඇති. ඔහු මේ පවත්නා තත්ත්වයන් පිළිබඳව එවැනි පැහැදිලි කිරීමක් කර තිබෙන බවත් සඳහන් වෙනවා. ඊළඟට තිස්ස කුට්ටි චමින්ද මැති සභයෙන් ඩොට්ට ආණ්ඩු පක්ෂයේ තිස්ස කුට්ටි ආරච්චි සහ විපක්ෂයේ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට කතානායකවරයාට සිදු වුණා. ඔවුන් දෙදෙනාගේ පාර්ලිමේන්තුවට නොගැලපෙන හැසිරීම සහ වචන භාවිතයත් එක්ක මේවත් පාර්ලිමේන්තුවට නුහුරු නුපුරුදු අවස්ථා නෙවෙයි. නමුත් මෙවැනි අර්බුදයක්ත් පැන නැගිලා තියෙන වෙලාවක තවදුරටත් මොනවද මේ කරන මේ ආකාරයේ වාද විවාද කෙනෙක් කවුරුත් ප්‍රශ්න කරනවා. ඒ අතරේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දැක්වූ අදහසක් ලංකාදීපෙන් අපට මුණ ගැසෙනවා. පාර්ලිමේන්තුව කරනවා නම් හරියට කරමු නැත්නම් අතිටුවමු කියලා. මොකද මේ ඇතැම් අයගේ හැසිරීම මත පාර්ලිමේන්තුවේ වැදගත් භාවයත් පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය මේ තීන්දුව තීරණ ගැනීම සඳහා වාද විවාද පැවැත්වීමටත් බාධා පැමිණෙනවා. රුපියල පා කරන්න කිව්වේ කවුද? වැරදි කළ අයට දඬුවම් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අද එහෙම අහනවා. නමුත් අපිට කාලයක් මතකයි රුපියල පාකිරීම පිළිබඳව දැඩි ලෙස ඉල්ලීම් දැඩි ලෙස යෝජනා පාර්ලිමේන්තුව තුලින්ම මතුව ආකාරයත්. හැබැයි මේ මතු වූ කාලයේදී නෙවෙයි ආණ්ඩුවත් ඒ තීරණය ගත්තේ ඊට බොහොම ප්‍රමාද වෙලා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඉන් අනතුරුව අපි අවධානය දෙමු දිනමින පුවත්පතට. පාර්ලිමේන්තුව හා සම්බන්ධ තවදුරටත් වාර්තා අපට උපුටා ගන්නට ලැබෙනවාද කියන එක බලන්නට. ප්‍රශ්නය විසඳන තෙක් පාර්ලිමේන්තුවෙන් නැහැ. මේ තවත් මන්ත්‍රීවරයෙක් රට තුළ මතු ඇති ප්‍රශ්නය විසඳනතුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පවසනවා. රටේ ප්‍රශ්න විසඳ ගන්න තමයි ජනතාව මේ ජනතා නියෝජිතයෝ පත් කරලා පාර්ලිමේන්තුවට අරින්නේ. ඒ આવපු සමහර නියෝජිතයෝ කියනවා ප්‍රශ්නය විසඳන තෙක් පාර්ලිමේන්තුවෙන් නැහැ කියලා. කවුද මේ ප්‍රශ්නය විසඳන්නේ කියලා අපට නැවත ඔවුන්ගෙන් අහන්නට සිද්ධ වෙනවා. ඊළඟට අපට දකින්නට පුළුවන් අධිභාර බදු අය කිරීම ආරම්භයි. මේ දිනමින බිලියන 100ක ඉලක්කයක් මහත් ආන්දෝලනයට ලක්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිභාර පනත් කෙටුම්පතට අනුව බදු ගෙවීමට නියම වූවන්ගේ අය කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නීතිඥ HMW බණ්ඩාර මහතා දිනමිනට පැවසූ බව තමයි එම පුවත්පත මේ කාරණාව පිළිබඳව වාර්තා කරමින් සඳහන් කරන්නේ. අපේ රටේ අර්බුදය අපි හොඳින් හඳුනනවා දන්නවා. නමුත් අපේ පමණක් නෙවෙයි වෙනත් රටවලත් අපේ කලාපයේ ඇතැම් රටවලත් තිබෙන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයන්. පාකිස්තානය අපි දිනමිනේ දකින්න වාර්තාවක්. ඉම්රාන් කෙරෙහි විශ්වාස භංගය ඉවත දැමීම නීති විරෝධී පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. යම් සැනසුම් සුසුමක් හෙළන්නට ඉම්රාන් ખાન අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණා විශ්වාස භංගය ඉවත් වීමත් එක්ක. හැබැයි එය නීත්‍යානුකූල නොවන ආකාරයට සිදුව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවතත් තීන්දුවක් ගන්නවා. ඒ අනුව ඉම්රාන් ખાන් ජනාධිපතිවරයාට ගෙවෙන පැයක් ගාන ඉතාම තීරණාත්මක වෙනවා. ඔහු ප්‍රකාශ කරනවා අන්තිම පන්දුව තෙක් නොදැවි ක්‍රීඩා කරන්නට එහෙම නැත්නම් කෙසේ හෝ අවසන් පන්දුව තෙක් මුහුණ දීමට Taman කටයුතු කරන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. බොහෝ ලෝකයේ දේශපාලන විද්වතුන් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ නුදුරේදීම ඉම්රාන් ખાන්ගේ බලය අහිමිව යාවි කියලයි. සහ ඒ අතරේ සමහර වාර්තාවල පළ වෙනවා යම් විදේශ වාර්තාවල පළ වෙනවා ඉම්රාන් ખાන් දේශපාලනින් සම්පූර්ණයෙන් සමු ගැනීමට ඉඩ කඩ ඇති බවටත්. ඒ අතරේ රුසියාව මානවිකම් කවුන්සිලෙන් ඉවතට කියලා අද රුසියාව ගත්තු තවත් තීන්දුවක් පිළිබඳව වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ රුසියාව යුක්‍රේනයේ උතුරු දිග ප්‍රදේශයෙන් පසුබැසීම් පිළිබඳවත් පුවත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණ කරමින් පවතිනවා. අපි මේ අතරේ අවධානය දෙමු මේ කාටුන් කීපයක් තිබෙනවා. ඒවටත් ඒ වගේම පාසල් පිළිබඳව
දැන්ට නිවාඩු අලුත් පාසල් වාරය අප්‍රේල් 18 ආරම්භ වෙනවා. ඉන් පස්සේ පාසල් පැවැත්වීම පැයකින් දීර්ඝ කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. අලුත් වාරයේ සිට පස්වරු 2:30 වන තෙක් පාසල් පැවැත්වේ දිවයින වාර්තා කරන්නේ. 4 ශ්‍රේණිය දක්වා වැඩිපුර පැය භාගයක්. ඉන් එහාට පැයක කාලයක් පාසල් පවත්වන බව තමයි සඳහන් වෙන්නේ. අපි අවසාන වශයෙන් කාටූන් කීපයකට අවධානය යොමු කරමු. පන්කච රොවින්දගේ සරදම ලංකාදීප පුවත්පතේ. ඉතින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පුළුවන් පඩි නොගෙන වැඩ කරන්න. එහෙම බෑබං නෝනලගෙන් ජීවත් වෙන අයත් ඉන්නවා. මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා තමයි අහන්නේ ඒ ලංකාදීපේ. අප දිවයින සහ දිනමින පත්තරවලටත් අවධානය යොමු කරමු. ජයරත්න වික්‍රමසිංහගේ Facebook එක අපේ රටේ අමාරුව දැකලා ඉන්දියාවේ යාචකෙක් ඉන්දියානු රුපියල් 20000ක ආධාරයක් දීලලු. ඉන්දියානු රුපියල් 20000ක ආධාරය. මීට පෙරත් මේ කියන යාචකයා ලංකාවට මේ ආධාර කරා කියලාත් යම් වාර්තා තියෙනවා. කොහොමද ඔහු දෙනවා ඉන්දියා රුපියල් 20000ක ආධාරයක්. අපට සිරි අපේ උන්දලා ඒකිනුක් ගාණක් ගානීද දන්නේ නැහැ. දැන් හැම තැනම අවධානය යොමු වෙන්නේ කීයක් හම්බුණත් ඒකෙන් කීයක් හරි ගන්න ගානට අපේ පාලකයෝ නායකයෝ ප්‍රධානීන් සිගමන් යදින අය බවට පත් වෙලා කියලා. හිඟන්නගෙනුත් ගන්න කටයුතු කරයිද දන්නේ නැහැ. දිනමින අද අංජලගේ කාටූන් එක අපේ අවසාන උපුටා ගැනීම. පාම්මිල ආයේ වැඩි කරන්න යනවලු බං. මේ අපිට පාන් කියා ගන්න බැරුව ඉන්න වෙලාවේ එහෙමත් කරනවද කියලා තමයි අහන්නේ. තවත් බඩු මිල ඉහළ යාවි. ඩොලරේ අගය රුපියලට වඩා අහස උසට යාවි. රුපියල එන්නම ප්‍රපාතයට යාවි කියන එක ආර්ථික විද්‍යාඥයින් විශේෂඥයින් අනාවරණ කරන කාරණාව. වෙන දෙයක් තියා පාර්ලිමේන්තුවේ කතානායකවරයාත් කියනවා ආහාර පිළිබඳව දැඩි අර්බුදයක් ඒවි අනාගතයේ ඊටම තීරණාත්මකයි කියලා. ඒ නිසා වර්තමානයේ තුල අප කවුරුත් ගන්නා තීන්දුව තීරණ කටයුතු කරන ආකාරයන් අනාගතය පිළිබඳව බලපාන බව පමණක් සඳහන් කරමින් මේ වර්තමාන තත්ත්වය තුළ ඉතාම ඉක්මනින් රටක් විදියට අපට ගොඩ එන්නට ගොඩ නැගෙන්නට හැකි වේවා සමකාමී හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පත්තරෙන් සමුගන්නවා. යාළුවෝ හෙට උදේ අපි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.